පින්තුනේ අපට මේ ශරීරයේ තුල වැදගත්ම ඉන්ද්‍රිය තමයි මනස. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ හැම දෙයකටම මුල් වෙන්නේ මනසයි. මනෝ පුබ්බංගමා ධම්මා කියන මනස තමයි මුල් වෙන්නේ. අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ ගන්න හැම අරමුණක්ම මනස තමයි අනුභව කරගන්නේ. මනසේ තමයි තැම්පත් වෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් උන්නාභ කියලා බ්‍රාහ්මණේ මේ බමුණ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ගේ පිළිසරණ මොකක්ද කියලා ඇහුවා. ඔන්න අහපු ප්‍රශ්නේ. එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ගේ පිළිසරණ. ඇහැට ගෝචර වෙන්නේ රූප. කනට ගෝචර වෙන්නේ ශබ්ද. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. දිවට ගෝචර වෙන්නේ රස. කයට පහස. එතකොට මේ පංච ඉන්ද්‍රියන්ට වෙන වෙනම ගෝචර විෂයන් පහක් තියෙනවා. දැන් ඇහෙන් රූප විතරයි. ඇහැට ශබ්ද ඇහෙනවද? නැහැ. ඇහැට ගඳ සුවඳ දැනෙනවද? ඒත් නැහැ. රස දැනෙනවද? ඒත් නැහැ. ඇහෙන් රූප විතරයි දකින්න පුළුවන්. කනින් ශබ්ද අහනවා. එච්චරයි. කනට රූප පේන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනෙනවා. එතකොට මේ වගේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ගේ පිළිසරණ මොකද්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ගේම පිළිසරණයි කියව මනස. එහෙනම් ඇහැ මනස පිළිසරණ කරගෙන පවතින. කන මනස පිළිසරණ කරගෙන පවතින. නාසය මනස පිළිසරණ කරගෙන පවතින. දිව මනස පිළිසරණ කරගන්න. කය මනස පිළිසරණ කරගන්න. දැන් ඒ නිසානේ අපි ඇහෙන් දකින දෙයක් අවුරුදු ගානකට පස්සේ හරි මතක් කරගන්න බැයිද? මං එදා දැක්කේ එදා ওই විදිය නෙමෙයි. එදා ඒක මේ වගේ. එතකොට එදා මෙහිමයි අද මෙහිමයි එදා මං දැක්කේ මේ විදිහටයි. ඒ දැකපු දේවල් සියල්ල එතකොට එහෙනම් අපි පේනවා ඇහෙන් දැක්කට ඒක මනසේ තැම්පත් වෙනවා. ඇහෙන් දකින දේවල් අපේ මනස අනුභව කරනවා. මනසේ තැම්පත් වෙනවා. කනෙන් අහන දේත් එහෙමයි. අපි කියනවා එදා ඔය කතාව නෙමෙයි කිව්වේ. එදා මෙයා මෙහෙමයි කිව්වේ. දැන් අද මෙහෙම කියනවා. එතකොට එදා කියපු එක අද කියපු එක ඒ කාලේ අහපු එක මේ ඔක්කොම අපිට ගලපලා ඒවා තේරුම් ගන්න පුළුවන්. ඒ අහන දේවල් සියල්ල මනසේ තැම්පත් වෙනවා. එහෙනම් කනෙන් අහන දේ මනස අනුභව කරනවා. නාසයට දැනෙච්ච දේවල් මනස අනුභව කරනවා. කාපු බීපු කෑම වර්ග අපිට දැක්ක ගමන් සිහි වෙනවා. ඒ කාලේ මං අසවල් කාලේ උක කාලා තියෙනවා. ඒ කාලේ මෙහෙමයි ඉස්සර නම් රහයි දැන් මෙහෙමයි. එතකොට අපි කන බොන දේවල් සියල්ල මනස අනුභව කරනවා. අපිට කයට දැනෙච්ච පහස ඒ සියල්ල මනස අනුභව කරනවා. මතක තියාගන්න ඇස කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රියන්ගේම පිළිසරණයි කියනවා මනස. එතකොට අර බමුණා උන්නාභ කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් ආයමත් අහනවා ස්වාමීනි එහෙමනම් පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු අනුභව කරන්නේ මනස නම් මනසට තියෙන රැකවරණය මොකද්ද කියලා ඇහුවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා මනසට තියෙන රැකවරණේ තමයි කිව්ව සිහිය සතිය. හොඳට මතක තියාගන්න අපේ මනසට තියෙන එකම රැකවරණේ තමයි සිහිය. සිහිය තියෙන තාක්කල් තමයි ඇහෙන් දැකපු දේවල් සිහි කරගන්න පුළුවන්. කනෙන් අහපු දේවල් සිහි කර කර මතකයට ගන්න පුළුවන්. නාසයට දැනෙච්ච දේවල් දිවට දැනෙච්ච දේවල් කාපු බීපු දේ ඔය කොහොම සිහි කර කර මතකයට ගන්න පුළුවන්. සිහිය හොඳට තියෙන තාක්කල් විතරයි. මේ සිහිය දුර්වල වෙනවා. සිහිය කියන්නේ පිනකට පිහිටපු දෙයක්. අපි සිහිය දියුණු කරලා නැත්නම් සතර සතිපට්ඨානෙ වඩලා නැත්නම් සිහිය දියුණු කරන වැඩපිළිවෙලක යෙදিলা නැත්නම් වයසට යන්න සිහිය දුර්වල වෙනවා. අන්න ඒක මත අපේ කය දුර්වල වෙන එක වළක්වන්න බෑ අපි කාටවත්. ඔබත් මමත් අපි කවුරුත් අපේ බුදුරජාණන් වහන්සේ පවා වයසට ගියා ලෙඩ වුණා. කය දුර්වල වෙන එක වළක්වන්න බෑ. හැබැයි අපි සීල රැකලා හොඳට භාවනා කරලා හොඳට පින් කරලා හොඳට මේ පැත්ත දියුණු කරගෙන නැත්නම් අපේ සිහිය දුර්වල වෙන්න පුළුවන්. සිහි කල්පනාව අවුල් වෙනවා. දැන් බලන්න ඔබ හොඳට මේ සමාජ ජීවත් වෙන සමහර පුද්ගලයෝ දිහා
තරුණ කාලේ හොඳට සැලසුම් සහගත වැඩ කරනවා, ඉගෙන ගන්නවා, විභාග පාස් වෙනවා. මැදි වයසට එනකොට එක්ක හොඳට වගකීම් ඇතුව පෞල් ජීවිත සැලසුම් කරගන්නවා, ව්‍යාපාර කරනවා, එක්ක දියුණු වෙනවා, පිරිස් පරිපාලනය කරනවා, සමාජ බොහොම ඉහළින් වැඩ කරනවා. වයසට යන්න යන්න කාලයක් යනකොට දැන් මට ඉස්සර වගේ නෙමෙයි මතක නැහැ කියන. එන්න මේ අහපු දේ මේ අමතකයි, මේ දැකපු දේ මේ අමතකයි. අර සිහිය ටික ටික දුර්වල වීමක් තියෙනවා. ඒක දුර්වල වෙලා සමහර අය ඉන්න හොඳටම දුර්වල වෙනවා. අන්තිමට කෑවද බීවද මතක නැහැ. ඇඟේ ඇඳුමක් තියෙනවද දන්නේ නැහැ. ඔබ දැකලා ඇති සමහර පොඩි ළමයි වගේ අසුචි කරලා ගාගෙන ඇඟේ ඇඳුම් නැතුව එහෙම ඉන්න මේ හොඳ සමාජයේ හොඳට ජීවත් වෙච්ච මිනිස්සු. එතකොට අපිට පේනවා මරණාසන්න වෙනකොට වයසට යනකොට හිත දියුණු කරගෙන නැත්නම් කය දුර්වල වෙන්නේ යම්සේද හිතත් දුර්වල වෙනවා. දැන් ඔබ හිතන්න මරණාසන්න වෙනකොට වයසට යනකොට සිහි කල්පනාව දුර්වලයි නම් තමන් කරපු පිනක් කුසලයක් සිහි කරන්න පුළුවන් දෙයක්. පුළුවන්කමක් නැහැ. සිහිය තිබ්බොත් නේ ඒක කරගන්න පුළුවන්. තමන්ගේ සිහි කල්පනාව හොඳටම දුර්වල වෙලා නම් තමන් කරපු පිනක් කුසලයක් සිහි කරන්න බැරි වෙනවා. ඊළඟට දරුවෙකුට, නෑදෑයෙකුට, ඥාතියෙකුට, හාමුදුරුව කෙනෙකුටවත් කාටවත් ළඟට ගිහිල්ලා හරි කනට කරලා හරි අම්මට මතකයි අම්මා මෙහෙම පින් කරා, තාත්තට මතකද මේ වගේ පින් කරගත්තා, බුදු ගුණ ටික හරි හිතන්න කියලා කනට කරලා හරි සිහි කරලා දෙන්න නම් සිහිය තියෙන්න ඕනේ. සිහි කල්පනාව ඇත්තෙම නැත්නම් අපිට එහෙම සිහි කරවන්නත් බෑ. අන්න ඒ නිසා මතක තියාගන්න, එහෙනම් අපිට තියෙන වැදගත්ම ඉන්ද්‍රියක් තමයි මනස. මේ ආයතන හයෙන් වැදගත්ම ආයතනෙ තමයි මන කියන මනස ආයතන. මනසට තියෙන රැකවරණේ තමයි සිහිය. මෙන්න මේ සිහිය දියුණු වෙන, සිහිය රැකෙන ක්‍රම තියෙනවා. එකක් තමයි සිල්වත්කම. සිහිය රැකෙන ditta ධම්ම වේදනී ආනිසංශයක් හැටියට සිහිය ආරක්ෂා වෙන ප්‍රධානම දේ තමයි සිල්වත්කම. බුදුරජාණන් වහන්සේ සීල සම්පatti, සීල විපatti හැටියට සීල සම්පatti පහක් පෙන්නනවා. සිල්වත් කෙනාට ලැබෙන ආනිසංස පහක්. සීල විපatti කියන්නේ දුස්සීල කෙනාට ලැබෙන විපත් පහක් පෙන්නනවා. ඒකෙම අනිත් පැත්ත. මෙන්න මේ විපත් පහෙන් හතරවෙනියට පෙන්නන්නේ සිල්වත් කෙනා මරණාසන්න මොහොතේ හොඳ සිහි කල්පනාවේ සිහියෙන් මැරෙනවා කියන. දුස්සීල කෙනා අකුසල විපාකයක් හැටියට මරණ මංචකයේ සිහිය දුර්වල වෙන්න ඉඩ තියෙනවා. ඒක ditta ධම්ම වේද පෙර ලොකු පිනකින් රැකුණොත් මිසක් මරණාසන්න වෙනකොට කල්පනාව අඩුයි. තමන්ම කරපු අකුසල් බලවත් වෙලා කල්පනාව අවුල් වෙලා යනවා. ඔළුව අවුල් වෙනවා. බලන්න බුදුහාමුදුරු පෙන්නනවා ආනිසංස පහක්. මේකෙන් හතරක් ditta ධම්ම වේදනීය. ඒ කියන්නේ මේ ජීවිතේම ලැබෙන ආනිසංස තියෙන. පළවෙනි එක බුදුරජාන් වහන්සේ පෙන්වනවා මහණෙනි සිල්වත් කෙනා මහත් භෝග සම්පත්තියක් ලබනවා. දුස්සීල කෙනා හම්බ කරගත් ධනයත් විනාශ කරගන්නවා කි. ඒක හොඳට සමාජෙ දිහා බලන්න. සුරාවට, සූදුවට, බේබදුකමට, සල්ලාලකමට, වැරදි වැඩවලට, පාප මිත්‍ර සේවනයේට පුරුදු වෙලා නම් අර ධනෙ පිරිහිලා හම්බ කරගත්ත ඒවත් විනාශ කරගෙන මහා පාරට හිඟමනේට වැටෙන්නේ නැද්ද මිනිස්සු? කොච්චර මිනිස්සු පවුල් විනාශ වෙලා යනවද? හැබැයි ඒකේ අනිත් පැත්ත සිල්වත් කෙනා. එයා දුරාචාරයට, වැරදි වැඩවලට වියදම් හම්බ කරන එක ඉතුරු වෙනවා යාට. එයා භෝග සම්පත්තියෙන් දවසින් දවස Taman දියුණුව කරා යනවා කියන. අන්න ditta ධම්ම වේදනීය විපාක. ඊළඟට බුදුහාඳුර පෙන්වුවා මහණෙනි සිල්වත් කෙනා ගැන විශාල කීර්තිරාවයක් පැතිරෙනවා. මිනිස්සු කියනෝනේ අනේ හොඳ ගුණ යහපත් මිනිස්සෙක්. බොහෝම සිල්වත් කෙනෙක්. කාටවත් කරදරයක් නැති අහිංසක මිනිස්සෙක්, හොඳ ගුණ යහපත් කෙනෙක්. අන්න කීර්තිරාවයක් පැතිරෙනවා. හැබැයි දුස්සීල කෙනා ගැන ඒකෙම අනිත් පැත්ත. අපකීර්තියක් පැතිරෙනවා කියන අර කරන වැරදි වැඩවලින්ම අපකීර්තියක් යනවා. දැන් පන්සිල් ගැනම හිතන්න. ප්‍රාණඝාතයේ යෙදෙන කෙනා මිනිස්සු අතර අපකීර්තියක් නැද්ද? පව්කාරය, කිසිම හිතක් පපුවක් නැති මිනිහා අපරාධකාරය. මිනිස්සු එහෙමයි කියන්නේ. හොරකම් කරන කෙනා මිනිස්සු කියනවා හොරා කියලා කියනවා. කොච්චර හොඳට ඇඳලා පැළඳලා ඉන්න උත්සාහ කරත් මිනිස්සු යන්න ඇරලා හරි කියනවා හොරා මගදී හම්බුණා කියලා හරි කියනවා. ඊළඟට තුන්වෙනි ශික්ෂාපදේ බිඳිනවා නම් මිනිස්සු කියනවා සල්ලාලය ගෙදරකටවත් වද්ද ගන්න එපා.
මහා පෞකාර මිනිස්සෙක්, මහා වනචර මිනිස්සෙක් මිනිස්සු කියනවා. එතකොට අපි සමාජයේ දිනදා අපි ඕන තරම් අහලා තියෙනවා. එතකොට අපිට පේනවා තමන්ගේ දුස්සීලකමෙන් චෝදනා ලබන්නේ නැද්ද සමාජයේ? බොරු කියන කෙනෙක් 17 දිවුර කිව්වත් මිනිස්සු කියනවා කට ඇරියොත් බොරු කියන්නේ. ඕකත් බොරුවක් තමයි කියන්නේ. ඇත්ත කිව්වත් පිළිගන්නේ. ඊළඟට පස්වෙනි ශික්ෂා මත්පැන් වලට පුරුදු මිනිස්සු කියන්නේ බේබද්දා. පෞකාරයා. යන්නේරලා හරි කියනවා මූණට බය නැ. එතකොට අපිට පේනවා සමාජයේ සිල්වතා ගැන කීර්තියක් පැතිරෙන්නේ යම්සේද දුස්සීලයා ගැන දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම අපකීර්තියක් සමාජෙ පැතිරිලා යනවා. ඒක මෙලොව විපාකයක් කියන. තුන්වෙනි එක බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි සිල්වත් කෙනාට පිරිසක් අතර විසරදව ඉන්න පුළුවන් කියන. එයාට බයක් නැහැ තමන්ගේ වැරදි එළි වෙයි මාව අහු වෙයි දැන් මං ගැන කියයි එහෙම බයක් නැහැ. හැබැයි දුස්සීල කෙනා සමාජයේ විසරදව ඉන්න බයයි කියන. හැම වෙලෙම පිරිස් අතරට ගිය ගමන් තැති ගන්නවා කියන. කවුරු හරි hina වී හිටියත් තමන් දිහා බලපු ගමන් හිතන්නේ මේ මුම් මට තමයි hina වෙන්නේ. ඔය මගේ වැරදි ගැන තමයි කියනවා ඇත්තේ. දැන් මං ගැන කියයිද දන්නේ මං ගැන එලි කරයිද දන්නේ. එහෙම හිත මනසෙන් විඳවනවා කියන. ඒ නිසා පිරිසක් ඉදිරියේ දුස්සීලයට විසරදව ඉන්න බෑ කියන. ඔන්න තුන්වෙනි ඒකත් මෙලවට දිට්ඨ ධම්ම වේදනීය. මේකේ භයානකම දේ තමයි හතරවෙනි එක. බුදුරජාණන් වහන්සේ වදාළ දුස්සීල කෙනා මරණාසන්න වෙනකොට අකුසල විපාකයක් හැටියට දුස්සීලකම් බලවත් වෙලා ඒ කර්ම විපාකයෙන් සිහි මුලා වෙනවා කියන. සිහිය අර කල්පනාව අවුල් වෙනවා. අකුසල්ම කියවන්න ගන්නවා. ඔබ සමහරලාට ඔබේ ජීවිතේ ඉතින් ඔබ කලාතුරකින් එහෙම සිදුවීම් දැකලා ඇති. ඔබට වඩා අපි ගොඩාක් මරණාසන්න අය ළඟට යනවා, බණ කියන්න යනවා, හිත හදන්න යනවා. පිරිත් කියද්දි පණ ගියා ඉන්නවා. ඒ නිසා අපි දන්නවා ගොඩාක් දෙනෙකුට මරණාසන්න වෙනකොට අකුසල් බලවත් වෙලා සිහිය විකල් වෙනවා. කොච්චර ධර්මයේ පිහිටවන්න හැදුවත් අරවා ගලනවා හිතට. චිත්‍රපටි පේනවා වගේ ගලන්නේ. යටපත් කරගන්න අමාරුයි. බොහෝ කල් අකුසල්ම කර මැරෙන්න වැටෙනකන් හිටපු කෙනාට ඒ මොහොතේ යටපත් කරන්න අමාරුයි. සමහරුන්ට අපි කොච්චර සීල් දීලා බණ කියන්න ගියත් අනේ හාමුදුරනේ මට මතක් වෙනවා කියන. හාමුදුරනේ මට පේනවා කියනවා. මම මෙහෙම පව්කම් කරා, මම මෙහෙම වැරදි වැඩ කරා, අයියෝ මම මේ වගේ නොපනත්කම් කරා. ඒවම කියවනවා. එතකොට ඒ අකුසල් බලවත් වෙන සිහිය අවුල් වෙනවා. කල්පනාව අවුල් වෙලා යනවා. සිහි මුලා වෙලා මේ යනවා කියනවා දුස්සීල කෙනා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි සිල්වත් කෙනා හොඳට සිල් ගුණ දහම් රැකපු කෙනා සීලමය පිණින් මරණාසන්න මොහොතේ සිහි මුලා නොවි එයා කලුරිය කරනවා කියන. මරණින් මත්තේ බඹලෝ යනවා. ඒක පරලොවට. සුගතිය යනවා. දුස්සීල කෙනා මරණින් මත්තේ අපායට වැටෙනවා. ඒකත් පරලොවටනේ. එතකොට බලන්න වැදගත්ම දේ තමයි අපි කතා කරපු මාතෘකාව තුළ ධර්මීය දියුණු කරලා හරියට සීල ගුණ දහම් රැකලා නැත්නම් මරණ මංචකයේ සිහි මුලා වෙන්න පුළුවන්. සිහිය දුර්වල වෙන්න පුළුවන්. මතක තියාගන්න මේ ධර්මයේ තුල උගන්වන්නේ සතර සතිපට්ඨානෙ සිහිය දියුණු කරන වැඩපිළිවෙල. සද්ධානුසාරී වෙන්නත්, ධම්මානුසාරී වෙන්නත්, සෝවාන් වෙන්නත්, සකදාගාමි වෙන්නත්, අනාගාමි වෙන්නත්, රහත් වෙන්නත් සිහිය තමයි දියුණු කරන්න තියෙන්නේ. දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්නෙම සතර සතිපට්ඨානෙ. සතර සති කියන්නේ සිහිය. එතන සතර කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සන. සිහිය දියුණු කරන ක්‍රම හතරක් පෙන්නනවා. ප ဋ ාණය කියන්නේ පිහිටවන. එතකොට මේ අනුපස්සනා හතරක් තුල සිහිය පිහිටවන්න හොඳට යාගේ සිහිය බලවත් වෙලා සිහිය දියුණු වෙනවා. එහෙම සිහිය දියුණු කරලා නැත්නම් සිහිය දුර්වල වීමේ අවදානමක් තියෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ගොඩාක් පෙන්නනවා සිහි කල්පනා විකෘති වෙච්ච අය ගැන. බුදුහාඳුර පෙන්නනවා සිහි මුලා වුණොත් මරණ මංචකේ අකුසල් බලවත් වෙලා කාලං කරෝති නිරයන් කියනවා. බොහෝ දෙනෙක් මරණින් මත්තේ අපායටමයි කියන වැටෙන්නේ. දැන් හිතන්න අපේ සිහි මුලා නොවුනත් පෘථග්ජන කෙනෙක්ගේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන්නේ කොහෙටද? සතර අපායේ මහගෙදර වගේ කියන.
අන්න බුදුහාමුදුරු බුදු ඇසින් දැකපු දේ තමයි සංසාරික සත්වයාට සතර අපාය කියන්නේ මහ ගෙදර වගේ. වැඩිපුරම ජීවිතය ඇදලා තියෙන්නේ එක්ක නිරේ පැත්තට, එක්ක තිරිසන් ලෝකෙට, එක්ක ප්‍රේත අපායට. ඒ පැත්තට තමයි කියන හිත ඇදෙන්නේ. හිත නැඹුරු වෙන්නේ. ඒ පැත්තට තමයි හිත ඇදිලා යන්නේ. හැබැයි එහෙම අපායට ඇදෙන හිතක් ආපස්සට හරවනවා කියන්නේ ලේසි නෑ. ඒක ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕනේ. සම්පජාන කියන්නේ හොඳ නුවණක් තියෙන, හොඳ සිහියක් තියෙන. සතිමා කියන්නේ සිහිය. එතකොට සිහියෙන්ම තමයි ආපස්සට හිත ගන්න තියෙන්නේ. දැන් හිතමු මෙහෙම. බුද්ධ දේශනාවල පෙන්නනවා. දැන් ඔබ හිතන්නේ හොඳට සීල් රැකපු, හොඳට භාවනා කරපු, හොඳට පින්කම් කරපු, හොඳට ධර්මයේ දියුණු කරපු කෙනෙක් සිහි මුලා වෙන්න පුළුවන්ද බැයිද? නිකන් හිතන්න බලන්න. පුළුවන්ද බැයිද? ඒත් පුළුවන්. හැබැයි මතක තියාගන්න, එයා සිහි මුලා වෙන්නේ අකුසලයක් මත නෙමෙයි. සිහි මුලා වෙන්න පුළුවන් වෙනම ක්‍රම තියෙනවා. ඒව ධර්මයේ පෙන්නන. ඒ කියන්නේ හොඳට සීල් රකින්න. අපි ගමු හොඳට සීල්වත්. හොඳට භාවනාත් කරන, හොඳට පින් කරන. හැබැයි එයාට ලෙඩක් හැදෙන්න පුළුවන්. දැන් ලෙඩ තියෙනවනේ. මොලේ ස්නායු ආබාධයක් ඇති වෙනවා. පාකින්සන් වගේ රෝග තියෙන, ඔය කෝමා වගේ රෝග තත්ත්ව තියෙන. සමහර ඉන්න මැෂින් එකේ ඉන්නවා, සමහරට අවුරුදු ගණන් ඉන්නවා. මැරිලත් නැහැ. හදවත වැඩ කරනවා මැෂින් එකේ, මොලේ මැරිලා එක්කෝ. සමහර අය ඉන්නවා ඇක්සිඩන්ට් වෙනවා. භාවනා කරාද නැහැ කියලා නැහැ. භාවනා කරා කියලා එයාගේ මොලේ විතරක් බේරෙන්නේ ඇක්සිඩන්ට් එකක් වුණා. ඒ නිසා ඒ භාවනා කරත් එකයි නැතත් එකයි. කර්ම තමන්ට අර අනතුර කියන එක එක්ක මොලේ ගෙඩියක් තියෙන්න පුළුවන්. ඔපරේෂන් එකක් කරාට පස්සේ ඊ කල්පනාව නැහැ. එක්ක නහරයක් පුපුරලා. එක්ක ඔපරේෂන් එකක් හරි ඇක්සිඩන්ට් එකක් හරි මොලේට වෙච්ච හානියක් හරි එක්ක ලෙඩක් හරි එවැනි හේතුවකින් සිහි මුලා වුණා කියලා ඒකෙන් අපාය යන්නේ මතක තියාගන්න. හොඳට සිල්වත් වෙච්ච, හොඳට ගුණධර්ම වඩපු, හොඳට භාවනා කරපු කෙනෙක් එහෙම සිහි මුලා වුණා කියලා අපායකට වැටෙන්නේ නැහැ. මොකද කෙනෙක් අපාය යන්නේ අකුසල විපාකයක් නිසා මිසක් ලෙඩක් නිසා අපාය යනව නෙමෙයි. අසනීපෙන් හෝ ඔපරේෂන් එකෙන් අපාය යන්නේ. අපාය යන්න හේතු වෙන්නේ අපායගාමී අකුසල්. Taman ජීවත් වෙලා ඉන්නකම් නිරේගාමී අකුසල් නම් කරලා තියෙන. දුස්සීලකම් නම් කරලා තියෙන. ජීවත් වෙලා ඉන්නකම් කරපු පව්කම් අකුසල් බලවත් වෙලා සිහිමුලා වුණොත් අකුසලයක් හැටියට අන්න අපායයි. දැන් බුදුරජාණන් වහන්සේ අද අපි කතා කරන්නේ බොහොම ලස්සන දේශනාවක කොටස් ටිකක් සරලව කියලා දෙන්න. ඒ තමයි භාවනා කරපු කෙනෙක්, හොඳට සීල් රැකපු කෙනෙක්, ධර්මයේ පුරුදු කරපු කෙනෙක් අර වගේ විශේෂ හේතුවක් නිසා සිහිමුලා වෙලා මැරුණොත් එයා කොහෙද උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරා. මේක තියෙන්නේ සෝතානු දත සූත්‍රයේ. පුද්ගලයෝ 4 දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නන. ඔන්න බලන්න, එක පුද්ගලයෙක් ගැන බුදුහාඳුරු පෙන්නනවා. මහණෙනි, කෙනෙක් ඉන්නවා හොඳට බණ අහනවා, සුතා. ඇසූ ධර්මයේ හොඳට මතක තියාගන්න, දතා ධාරණය කරගන්න. ඒ ධර්මයේ වචනෙන් පුරුදු කරනවා. නිතර වචනෙන් පුරුදු කරනවා ධර්මයේ. මනසානුපෙක්කිතා, නුවණින් විමසනවා. දැන් මේ විදියට නිතර බණ අහනවා, භාවනා කරනවා, ධර්මයේ නුවණින් විමසනවා. එහෙම හොඳට ಗುಣධර්ම වඩාගෙන සීල් රැකගෙන ඉන්නකොට යම් හේතුවකින්, අන්න යම් හේතුවක් කියන්නේ අර වගේ එක්ක අනතුරක්, ඇක්සිඩන්ට් එකක්, මොලේට වෙච්ච හානිය, එවැනි හේතුවක් මත සිහි මුලා වෙලා මැරෙනවා. අපි හිතමු අන්තිම සතිය දෙකේ කල්පනාව නැතුව ඉඳලා එයා මැරෙනවා. දැන් එයා මරණින් මත්තේ එයා ජීවත් වෙලා ඉන්නකොට කරපු පින බලවත් නම්, එයා හොඳට සීල් රැකපු, හොඳට පින් කරපු, හොඳට භාවනා කරපු කෙනෙක් නම් එයා අන්විතර දේවනිකායක උපදිනවා කියන. පිනෙන් තමයි ඇදිලා යන්නේ. භවපච්චයා ජාති, විපාක පිණිස කර්ම රැස්ුනේ කොහොමද? කර්මයට අනුව උපදිනවා. එයා පින් කරපු කෙනෙක් නිසා මරණින් මත්තේ සුගතියක යනවා. දේශනාවේ පෙන්වන්නේ අන්විතර දේවනිකායක උපදිනවා. ඇයි අන්විතර කියන්නේ? සිහියෙන් ඉන්න කෙනාට තමයි සිහිය පිහිටවල කැමති තැන හිත පිහිටවන්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙක් හොඳ සිහියෙන් හොඳට පින් කරලා භාවනා කරපු කෙනෙක්, දේවතානුස්සති වගේ භාවනා වඩලා පුරුදු කෙනෙක් මරණාසන්න වුණොත් එයාට සිහියෙන් පුළුවන් හිත පිහිටව ගන්න.
මම චාතුම් මහරජික දෙව්ලොව උපදිනවා. එක්ක මං තව්තිසා දෙව්ලොව උපදිනවා. මම තුසිත දෙව්ලොව උපදිනවා කියලා තමන් කරපු පින සිහි කරලා සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා මෙනෙහි කරලා කැමති දිව්‍ය ලෝකෙක හිත පිහිටවලා නින්දෙන් පිබිදියා වගේ එහෙ පහළ වෙන්න පුළුවන් කියනවා පින් කරපු කෙනාට. සිහියෙන් මැරුණොත්. දැන් මේ කියපු පුද්ගලයා සිහියෙන්ද මැරෙන්නේ? නෑ. එයා හොඳට පින් කරලා භාවනා කරලා හොඳට ගුණධර්ම වඩලා හැබැයි අර වගේ අනතුරක් ඇක්සිඩන්ට් එකක් මොකක් හරි හේතුවකින් මරණාසන්න කාලේ සිහිය නැතුව ඉඳලා මැරෙනවා. දැන් එයා සුගතියකට ඇදිලා යන්නේ Taman හිත පිහිටවන තැනකට නෙමෙයි. එයාට එහෙම කල්පනාවක් නැහැ අන්තිම වෙලාවේ. පින බලවත් නිසා පිනෙන් අන්‍යතර දේවනිකායක උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සිහියෙන් මැරිලා දිව්‍ය ලෝකේ එන කෙනයි අර විදිහට දෙව්ලොව එන කෙනයි අතර වෙනසක් තියෙනවා. වෙනස තමයි සිහියෙන් මැරිලා දෙව්ලොව උපදින කෙනාට දෙව්ලොව පහළ වෙච්ච ගමන් පෙර මතකේ තියෙනවා කියනවා. Taman කොහෙද හිටියේ මොනවද කරේ මනුස්ස ලෝකේ මොන වගේ පින්කන්ද කරේ Taman මිය ගියේ කොහොමද මොන වගේ බණ භාවනා පුරුදු කරගත්තද ඔක්කොම පෙර මතකේ ඉපදිච්ච ගමන් පෙර මතකේ තියෙනවා කියනවා. හැබැයි මරණාසන්න කාලේ සිහි කල්පනාව නැතුව ඉඳලා පිනකින් දිව්‍ය ලෝකෙට ඇදිලා ගිය කෙනාට දෙව්ලොව පහළ වුණාට පෙර මතකේ නැහැ කියනවා. එයා දෙවි කෙනෙක් හැටියට විනෝද වෙනවා සතුටු වෙනවා හොඳ සිහියෙන් ඒ ටික තියෙනවා. හැබැයි පෙර මතකේ නැහැ. අන්න ඒ වගේ එයා දිව්‍ය ලෝකේ සතුටු වෙවි ඔහෙ ඉන්නවා කියන විනෝද වෙවි අර දිව්‍ය කාමයන් එක්ක එහෙම ඉන්නවා. එහෙම කාලයක් ඉන්නකොට අන්න ටික කාලයක් යනකොට පෙර මතකේ ආවර්ජණය වෙනවා කියන. ටික මතක් වෙනවා. මං ඉස්සර මනුස්ස ලෝකෙ හිටියා නේද? මං ඒ කාලේ මේ වගේ දම්පින්කම් කරගත්තා නේද? මං ඉස්සර හොඳට සීල් රැකපු කෙනෙක් නේද? මං මනුස්ස ලෝකෙදි මේ වගේ ගුණධර්ම වැඩුවා නේද? Tamanටම ටික ආවර්ජණය වෙලා මතක් වෙනවා කියන. ඒ පෙර ධර්මයේ වඩපු පුරුදු මතක් වෙනකොට ආයි කවදාවත් කාමයන්ට අහු වෙලා නොමග යන්නේ නැහැ කියන. එයා ධර්මයේ කරාම යොමු වෙනවා කියනවා. දිව්‍ය ලෝකෙදිත් ධර්මාවබෝධයටම යොමු වෙලා මාර්ගඵල ලබාගෙන එහෙම්ම ගැලවිලා යනවා කියන. ඔන්න එක්කෙනෙක්. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි තවත් කෙනෙක් ගැන දේශනා කරනවා. ඒ කෙනත් මනුස්ස ලෝකෙදී සුතා හොඳට බණ අහනවා. දතා ඇසූ ධර්මයේ ධාරණය කරගන්න. වචසා පරිචිතා නිතර වචනෙන් ධර්මයේ පුරුදු කරනවා. මනසානුපෙක්කිතා හොඳට ධර්මයේ නුවණින් විමසනවා. හොඳට භාවනා කරනවා, පින් කරනවා, දන් දෙනවා, සීල් රකින්නවා, හොඳ ගුණ යහපත් කෙනෙක්. අපි හිතමු යාටත් මොකක් හරි මොලේ හානිය, මොලේට ඇක්සිඩන්ට් එක. එක්ක මොලේ ගෙඩියක් තිබිලා. මොනවා හරි හේතුවකින් සිහි කල්පනාව නැතුව සතියක් මාසයක් හරි මැෂින් එකක ඉඳලා මැරුණා කියලා හිතන්න. දැන් හොඳට පින් කරපු කෙනෙක්. පිනෙන් අන්‍යතර දේවනිකායක උපදිනවා කියන. එයත් අර වගේ දෙව්ලොක උපදිනවා. හැබැයි බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි අර කලින් කෙනාට තනියම සිහි වුණානේ කාලයක් යනකොට. මෙයාට එහෙමවත් සිහි වෙන්නේ නැහැ කියන පෙර මතකේ. එයා හැබැයි දිව්‍ය ලෝකේ දෙවියන් එක්ක බොහොම සතුටින් අර පංචකාම සැප සම්පත් විඳ ඉන්නකොට එයාට හදිස්සියේ දෙවියන් ධර්ම සාකච්ඡා කරන අහන්න ලැබෙනවා කියන. දිව්‍ය ලෝකවල දෙවිවරු එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා. එහෙම අවස්ථාවක දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා ඇහෙනවා කියන. අහගෙන ඉන්නකොට ඒ ධර්ම සාකච්ඡා ඇහෙනකොට මතක් වෙනවා කියන. මේ කතා වෙන්නේ මං දන්න දේවල්නේ. මං ඉස්සර මේවා පුරුදු කරානේ. මං හොඳට මේවා දන්න කෙනෙක් නේ. මං ඉස්සර මනුස්ස ලෝකේ නේද හිටියේ. මම මේවා වැඩුවන කියලා පෙර වඩපු මතකේ ඔක්කොම ආපහු ආවර්ජණය වෙලා එනවා කියන. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා මහණෙනි. ඒක හරියට කෙනෙක් කැලේක අතරමං වෙලා පාරක් හොයා කැලේ ඇවිදගෙන යනවා. එහෙම යනකොට ඈතින් ඇහෙනවා කියන බෙර හඬක්. දැන් හිතන්න කෙනෙක් කැලේ අතරමං වෙලා කැලයක් ඇතුලේ ඇවිද යනකොට බෙර හඬක් ඇහුනොත් බය වෙනවද? බුදු අම්මෝ කියලා ආයි කැලේට දුවයිද? එයා දන්නවා මේ ගමක්. අන්න මං අහලා පුරුදු හඬක්. එහෙනම් මනුස්ස වාසයක්. මෙන්න මට රැකවරණයක් කියලා. ඒ පැත්තට යනවා. එයා අර අතරමං වීමෙන් මිදෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා කැලේ අතරමං වෙච්ච කෙනෙකුට බෙරහඬ ඇහිලා බෙරහඬ අඳුනගත්තා වගේ කියනවා. දෙවියන් ධර්ම සාකච්ඡා කරන ඇහෙනකොටම පෙර මනුස්ස ලෝකේ වඩපු ධර්මයේ පුරුදු කරපු ඔක්කොම මතක් වෙලා එනවා කියන. එයාටත් රැකවරණයක් කියනවා. ආයි පහලට වැටෙන්නේ නැහැ කියන. එහෙදිම ධර්මයේ දියුණු කරගෙන ගැලවිලා යනවා කියන. ඔන්න දැන් දෙන්නයි.
තුන්වෙනි කෙනා ගැන බුදුහාඳුර දේශනා කරන මහණෙනි තවත් පුද්ගලයෙක් ගැන දේශනා කරන. එයත් මනුස්ස ලෝකෙදී හොඳට බණ අහලා සුතා ඇසූ ධර්මයේ ධාරණය කරගෙන දතා වචනෙන් ධර්මයේ පුරුදු කරනවා. වචසා පරිචිතා නුවණින් විමසනවා මනසානුපෙක්කිතා ධර්මයේ හොඳට වඩනවා බණ භාවනා කරනවා හොඳට පින් කරනවා හොඳට ගුණ ධර්ම වඩාගෙන ඉන්නවා. මෙහෙම හොඳට ධර්මයේ වඩාගෙන ඉන්නකොට දැන් යාට අර වගේ ඇක්සිඩන්ට් එකක් මොකක් හරි හානියක් මොලේ ඔපරේෂන් එකක් මොකක් හරි ලෙඩක් කියමු ස්නායු ආබාධයකින් එයා කල්පනාව නැතුව කාලයක් ඉඳලා මැරෙනවා. දැන් එයාත් පින් කරලා නිසා පිනෙන් දිව්‍ය ලෝකයකට ඇදිලා යනවා. මරණ මංචකේ යාට යමක් සිහි කළා හිත පිහිටවන්න බැරි වුණත් කරපු පින බලවත්. පිනෙන් සුගතියේ උපදින. දැන් අර පළවෙනි කෙනා ගැන මතකද? කාලයක් යනකොට Tamanට තනියම සිහි වුණා. දෙවෙනි කෙනාට දෙවියන් ධර්ම සාකච්ඡා කරන ඇහිලා මතක් වුණා. තුන්වෙනි කෙනාට රහතන් වහන්සේලා බණ කියනවා ඇහෙනවා කියනවා. බුදුහාඳුරන්ගේ කාලේ 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා හිටියා දෙව්ලොවට ගිහිලා දෙවියන්ට බණ කියන. දැන් ওই මුගලන් මහ රහතන් වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වඩිනවා කියන දෙවියන්ට බණ කියන. ඒ වගේ දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙනවා කියන පොයේ දවස් වලට බණ අහන. දැන් මේ වගේ දෙවියන් බණ අහන තැනකදී රහතන් වහන්සේ කෙනෙක්ගෙන් හරි කාගෙන් හරි දැන් දෙවියන් බණ අහනවා. අන්නේ බණක් අහගෙන ඉන්නකොට බණපද ඇහෙනකොටම මතක් වෙනවා කියනවා. මන් දන්නවනේ මේ අහන බණ මම ඉස්සර හොඳට බණ ඇහුවානේ. මට මේව මතකයි කියලා මතක් වෙන්න ගන්නවා කියන. ඒකත් බුදුරජාන් වහන්සේ අර වගේම උපමාවක් කියනවා මහණෙනි ඒක මේ වගේ. මහා වනාන්තරයක අතරමං වෙලා පාරක් හොය හොය යනකොට ඈතින් හක් පිඹින හඩක් ඇහෙනවා කියලා. හක් ගෙඩියක් පිඹිනවා ඇහෙනවා. අර බෙර හඬ ඇහුණා වගේ හක් ගෙඩියක් ඇහෙනවා. දැන් කැලේක අතරමං වෙලා පාරක් හොය හොය යනකොට හක් ගෙඩියක් පිඹින හඬ ඇහිච්ච ගමන් ගමක ජීවත් වෙච්ච මිනිස්සේ නා හක් ගෙඩිය හඬ ඇහෙනකොටම අඳුරනවද නැද්ද? මේ නම් සතෙක් නෙමෙයි මේ අනතුරක් නෙමෙයි මේ නම් හක් ගෙඩියක් ඔය ගමක් ඇති කියලා සැනින් අඳුර ගන්නවා කියන. ඒ වගේ තමයි කියනවා රහතන් වහන්සේලා බණ කියනවා ඇහෙනකොටම ධර්ම කරුණු ඇහෙනකොටම පෙර මතකෙ මතුවලා එනවා කියන. එයාට රැකවරණයක් කියනවා ආපස්සට නම් වැටෙන්නේ නැහැ කියනවා ආය අපාය පැත්තට. දැන් ඔන්න පුජ්‍යලෝ 3 දෙනයි. අන්තිම කෙනා හතරවෙනි කෙනා ගැනත් බුදුහාඳුර අර වගේම කියනවා මහණෙනි කෙනෙක් ඉන්නවා හොඳට බණ අහනවා සුතා. ඇසූ ධර්මයේ ධාරණය කරගන්න දතා. වචනෙන් පුරුදු කරනවා බණ භාවනා කරනවා සීල් රකින්නවා පින් කරනවා හොඳට ගුණ ධර්ම පුරපු කෙනෙක්. දැන් හොඳට පින් කරලා ගුණ ධර්ම පුරාගෙන ඉන්න කෙනෙක්. මෙයාට මෙහෙම ගුණ ධර්ම පුරාගෙන ඉන්න කෙනා අර වගේ මොකක් හරි හේතුවකින් ලෙඩක් හැදිලා කාලයක් අසනීපෙන් ඉඳලා කල්පනාව නැතුව ඉඳලා මැරෙනවා. මැරලා දිව්‍ය ලෝකෙක යනවා. දෙව්ලොව යන්නේ ඇයි? ලෙඩේ නිසාද? එහෙනම් Taman ජීවත් වෙලා ඉන්නකොට හොඳට සීල් රැකලා, හොඳට පින් කරලා, හොඳට භාවනා කරලා, හොඳට සුගතිගාමී කුසල් බලවත් වෙච්ච කෙනෙක්. එතකොට එහෙම කෙනා මරණින් මත්තේ සුගතිය උපදින. අපි දුගතියේ හරි සුගතියේ හරි උපදින්නේ අපේ කැමැත්තෙන් නෙමෙයි. අපේ කැමැත්තෙන් යනවා නම් ඉතින් අපි කවුරුත් එහෙනම් දුප්පත් තැන් වල උපදින්නේ නැහැ. කාටවත් ලෙඩ වෙන්නේ නැහැ. කවුරුත් අංග විකල වෙලා උපදින්නේ නැහැ. කවුරුත් දුර්වලතා ඇතුව උපදින්නේ නැහැ. එහෙනම් හැමෝම බොහොම ලස්සන දෙවිවරු දිව්‍යාංගනා වගේ උපදිනවනේ එහෙනම්. අපිට ඕන විදියට නම් උපත ලැබෙන්නේ. අපි උපදින්නේ කර්මයට අනුව. අපි රැස් කරගත්ත කුසල කර්මයක් මත තමයි ඇදිලා යන්නේ. දැන් අර කෙනා පින් කරලා නිසා සුගතියක උපදිනවා. අන්න බුදුහාඳුර පෙන්නනවා පළවෙනි කෙනා ඔබට දැන් මතකයි කාලයක් යනකොට පෙර මතකේ තනියෙන් මතක් වුණා. දෙවෙනි කෙනාට දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා ඇහෙනකොට අර බෙරහඬ අඳුනගත්තා වගේ මතක් වුණා. තුන්වෙනි කෙනාටත් රහතන් වහන්සේලා බණ කියනවා ඇහිලා හග්ගෙඩියක හඬ අඳුනගත්තා වගේ අතරමං වෙච්ච කෙනෙක් ඒ බණ ඇහිලා මතක් වුණා. හතරවෙනි කෙනාට ওই අවස්ථා තුනම යෙදෙන්නේ නැහැ කියන. බුදුහාඳුර පෙන්නනවා මහණෙනි යා දිව්‍ය ලෝකෙ ඉපදිලා සතුටු වෙනවා විනෝද වෙනවා දිව්‍ය කාමයන් එක්ක සතුටු වෙවි ඔහොම ඉන්නකොට තමන් එක්ක එකට මනුස්ස ලෝකෙදි පින් කරපු ගුණ ධර්ම වඩපු එක්ක ඊට කලින් ආත්ම වෙන්න පුළුවන් තමන් එක්ක හොඳට පින්කම් ගුණ ධර්ම පුරාගත්ත කල්යාණ මිත්‍රයෝ තමන්ට කලින් මිය ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදිච්චා ඉන්නවා කියන. දැන් ඔන්න අපි එකට පින්කම් කරන එකේ වටිනාකම අපි හිතමු අපේ යාළුවෝ 10ක් හිටියා කියලා
10 දෙනෙක් ඉන්න. මේ 10 දෙනාම එකට සීල් ගන්න යනවා. 10 දෙනාම එකට පින්කම් කරනවා. දානයක් දුන්නත් කට්ටිය එකතු වෙනවා. අනේ මෙහෙම අපි පින්කමක් කරනවා ඔයාලත් උදව් කරන්න එන්න කියලා. එතකොට කට්ටිය එකට ධර්ම සාකච්ඡා කරනවා, බණ අහනවා, පින්කම් කරනවා. හොඳට ගුණ ධර්ම වඩන යාළුවෝ ටිකක් ඉන්නවා. කල්යාණ මිත්‍රයෝ. එතකොට හැමෝම 10 දෙනාම නිකන් එකපාරම යනවා නෙමෙයි. කලාතුරකින් එහෙම මොකක් හරි වෙන්නේ නේ අනතුර. එතකොට Tamanට කලින් ඔය එක්කෙනා දෙන්න මිය ගිහිලා දිව්‍ය ලෝකවල ඉපදිච්ච අය ඉන්නවා. ඒ අය හැම වෙලෙම බලනවා කියන කෝ අපේ යාළුවෝ එකට පින්කම් කරපුවා, එකට ගුණධර්ම පුරපු දැන් කොහෙද ඉන්නේ කියලා ඒ දෙවිවරු නිතර බලනවා කියනවා. දැන් එහෙම බලනකොට දකින්නවා මනුස්ස ලෝකෙදී එකට පින්කම් කරා, භාවනා කරා, ගුණධර්ම පිරුවා, Taman එක්ක හොඳට ධර්මයේ පුරුදු කරගත්ත කෙනෙක් අන්න මිය ගිහිල්ලා දෙව්ලොව දැන් ඉපදිලා. හැබැයි ඔහේ දිව්‍ය කාමයන් එක සතුටු වෙවි ඔහේ ගාණක් නැතුව ඉන්නවා. මනුස්ස ලෝකෙදී හොඳට පින් කරා අප්‍රමාදීව ධර්මයේ හැසුණා දැන් ගාණක්වත් නැහැ. එතකොට අර කල්යාණ මිත්‍ර දෙවිවරු ඒ කෙනා හොයාගෙන එනවා කියන. ඇවිල්ලා සිහි කරලා දෙනවා කියන. පින්වත ඇයි ඔබ මෙහිම ප්‍රමාද වෙන්නේ? ඔබ මනුස්ස ලෝකේ හිටියා මතක නැද්ද? අපි මෙහිම පින් කරා මතක නැද්ද? අපි ධර්මයේ දියුණු කරා, අපි මෙහෙම භාවනා කරා. ඔබ ඒ කාලේ කොච්චර අප්‍රමාදීව ධර්මයේ වැඩුවද? සිහි කරලා මතක් කරලා ධර්ම මාර්ගයට එක්කන් යනවා කියන. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. කාලයකට පස්සේ පරණ යාළුවෝ ටිකක් යාළුවෙක් හම්බුණා වගේ කියන. දැන් නිකන් හිතන්න ඔබ ඉස්කෝලේ යන කාලේ පොන්චි කාලේ හිටපු යාළු මිත්‍රයෝ අද ඉන්නවද? බොහෝ වෙලාවට දකින්න නැහැ. සමහරු පවුල් පිටින් විදේශ රටවල් වල පදිංචි වෙනවා. එක්කෝ ඔහොම ඉඳලා අවුරුදු 20කට 30කට පස්සේ කොන්න කාගේ හරි වෙඩින් එකක් වෙන්න පුළුවන්. මරණ ගියක් වෙන්න පුළුවන්. එවැනි දෙයකදී පරණ යාළුවෙක් හම්බ වෙනවා. අවුරුදු ගානකට පස්සේ මේ පරණ යාළුවෙක් හොඳ යාළුවෙක් හම්බ වෙනවා. පරණ හොඳ යාළුවෙක් නම් අවුරුදු ගානකට පස්සේ හම්බෙච්ච ගමන් බොහොම සතුටින් අර පරණ දේවල් සිහි කරගන්නේ නැද්ද? මතකද ඒ කාලේ අපි මෙහෙම කරා ඔයා ඒ කාලේ මෙහෙමයි අපි කාලයකට පස්සේ හම්බුනේ කියලා අර පරණ දේවල් කතා වෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ උපමාවකට කියන්නේ කාලයකට පස්සේ පරණ යාළුවෙක් මුණ ගැහුණා වගේ කියන. Taman දිව්‍ය ලෝකෙට එනකන් දෙවිවරු දින ගැන ඉන්නවා කියන සමහර කල්යාණ මිත්‍ර දේව Tamanට කලින් එකට පින් කරලා දිව්‍ය ලෝකෙ ගියායි. ඒ අය ඇවිල්ලා අර කරපු පින්කම් සිහි කරලා ධර්ම මාර්ගයට එක්කන් යනවා කියන. මේක තියෙන්නේ සෝතානුදත සූත්‍රය. එතකොට බුදුරජාණන් වහන්සේ ওই වගේ අවස්ථා 4ක් පෙන්නනවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ධර්ම මාර්ගේ දියුණු කරගත්ත කෙනාට, හොඳට සීල් රැකපු කෙනාට, හොඳට පින් කරලා බණ භාවනා කරපු කෙනාට රැකවරණයක්මයි කියන. එතකොට හිතන්න අපි අවංකව සීල් රකින්නවනම්, අපි අවංකව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්නවා නම්, අපි අවංකව පින්කම් කර ගුණධර්ම වඩනවා නම් යම් හේතුවකින් මොකක් හරි පෙර කර්මයකට ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයකට එක්ක ලෙඩක් හැදෙන්න පුළුවන්. ස්නායු ආබාධයක් ඇති වෙන්න පුළුවන්. සිහි කල්පනාව නැතුව මොකක් හරි මොලේ ගෙඩියක් හරි පුපුරලා, ආහාරයක් හරි පුපුරලා කල්පනාව නැතුව කාලයක් ඉඳලා මේ යන්න පුළුවන්. එතකොට එහෙම ලෙඩකින් සතියක්, මාසයක්, අවුරුද්දක් හරි කල්පනාව නැතුව ඉඳලා මිය ගියත් ජීවත් වෙලා ඉන්න කාලේ අප්‍රමාදීව පින් කරලා කුසල් වඩලා පින බලවත් කරගත්ත කෙනෙක් නම් පිනෙන් යාට රැකෙනවද නැද්ද? ලොකු රැකවරණයක් තියෙනවා. ඒ නිසායි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ පින් කරපු කෙනා රැකෙන හැටි තමයි මේ දේශනාවේ පෙන්වන්නේ. ඒ නිසා මතක තියාගන්න ලෙඩ වෙන එක වළක්වන්න බෑ. කවුරුත් ලෙඩ වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණාද නැද්ද? උන්වහන්සේටත් දරුණු හිසේ කැක්කුමක් තිබ්බා කියන. විටින් විට හිසේ කැක්කුමක් බලවත් වුණා කියන. කොන්දේ අමාරුවක් ගැන තියෙන දේශනාවල බුදුරජාණන් වහන්සේටත් කොන්දේ අමාරුවක් විටින් විට බලවත් වුණා. ඒවා බුදුහාමුදුරන් පෙන්නන මහණෙනි මේ කර්මජ රෝගයක් කිය. පෙර සසරේ කර්ම විපාක මත බලවත් වෙන දෙයක් කිය. ඊළඟට උන්වහන්සේ බේලුව ගමේ වැඩ ඉන්නකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. ආනන්ද කලන්තේ පිපාසයි. පෑන් ටිකක් හොයාගෙන එන්න. බුද්ධ දේශනාවල තියෙනවා ඔහොම. පිරිනිවන් පාන්න යන ගමනේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා ආනන්ද පිපාසයි. තව පියවර කීපයක්වත් යා ගන්න අපහසුයි කලන්තේ කියන. ඉක්මනට පෑන් ටිකක් හොයාගෙන එන්න කියන.
ඊළඟට අර බුදුරජාණන් වහන්සේ චුන්ද සූකරිකගේ දානේ වළඳලා අවසන් වෙලා පිරිනිවන් පාන්න වඩිනකොට කලින් යටපත් වෙච්ච රෝගයේ බඩේ අමාරුව ආයි බලවත් වුණා කියන. ඒක බලවත් වුණා විතරක් නෙමෙයි ලේත් සමග බඩේ ලියන්න පටන් ගත්ත කියන ලෝහිත පක්ඛන්දිකා රෝගය කියලා සඳහන්. බුදුහාඳුරන්ට ලේත් එක බඩේ ලියනවා. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ ගැන තියෙනවා සාරිපුත්ත හාමුදුරන්ටත් ඔය වගේම දරුණු බඩේ අමාරුවක් තිබ්බා කියන. සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පානකොට ළඟ ඉන්නේ චුන්ද මහරහතන් වහන්සේ සහෝදරයා. ලේ වමන යනවා කියන ලේ බඩේ ලියනවා. පඩික්කම් පිරෙන්න ලේ අයින් කරා කියන පිරිනිවන් පාන දවසේ රැය එළි වෙනකම්. එතකොට අපිට පේනවා කවුරු වුණත් මේ කුණු ශරීරයක් අපි කවුරුත් දරාගෙන ඉන්නේ. ලෙඩ වෙන එක නවත්තන්න බෑ කාටවත්. අපි කවුරුත් මොන විදිහට හිටියා අපි දන්නේ නැහැ. මේ අද හොඳට hina වෙලා හිටියට මේ ඇඟ ඇතුලේ මොන වගේ ලෙඩ දුවනවද කියලා අපි දන්නේ. ඒ නිසා අපි කවුරුත් ලෙඩ වෙනවා. ඊළඟට ඉපදුනා නම් හැමෝම වයසට යනවා. බුදුරජාණන් වහන්සේ වයසට ගියේ නැද්ද? උන්වහන්සේට අවුරුදු 80ක් වේගෙන එනකොට බුදුරජාණන් වහන්සේම දේශනා කරන ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටක් දිරාපු කරත්තයක් වගේ කියන. එහෙනම් උන්වහන්සේ වයසට ගිහිලා නැද්ද? වයසට ගියා. එහෙමනම් අපි කවුරුත් ඉපදුනා නම් ඔබත් මමත් අපි කාටත් ලැබෙන දේ තමයි ඉපදුනා නම් ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම ලැබෙනවා. ඒ නිසා පින්වතුනි සිහිය දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. සිල්වත්කම තුල සිහිය රැකෙනවා වගේම සිහිය රැකෙන ප්‍රධානම පිනක් තමයි මෛත්‍රී භාවනාව. ඔබ බලන්න මෙත්තානිසංස සූත්‍රයේ පිරිත් පොතේ තියෙනවානේ මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් පෙන්නන. ඒකෙන් 10ක් ditta ධම්ම වේදනීයයි. මෙලොවම ලැබෙන ආනිසංස 10ක් තියෙනවා. ඒ ආනිසංස 10 11න් මෙලොව ලැබෙන ආනිසංස 10න් 10 වෙනි එකට පෙන්වන්නේ මෛත්‍රී භාවනාව හොඳට වඩපු කෙනා මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ කියන. මෛත්‍රිය වඩපු පිනෙන් සිහිය රැකෙනවා. අන්න එහෙමනම් අපේ සිහිය රැකෙන ප්‍රධානම පිනක් තමයි මෛත්‍රී භාවනාව වැඩි. ඒ නිසා මෛත්‍රිය වඩන්න. හොඳ මෛත්‍රියක් පුරුදු කරන්න. සිහිය රැක ගන්න. හිත රැක ගන්න. මොකද අපිට සිහියෙන් මරණයටපත් වෙන්න පුළුවන් නම් පින් කරපු කෙනෙකුට දැන් අර බැරි වෙලා හරි අර වගේ අනතුරකින් මැරුණොත් පිනෙන් සුගතියකට යන්න පුළුවන්. ඒකත් අන්‍යතර දේවනිකාය කොහේ හරි බෝමාටු දෙවියන් අතර වෙන්නත් පුළුවන්. චාතු මහරජික වෙන්නත් පුළුවන්. එක්කෝ දෙවිය ලෝකේ ඉන්න අසුර දේවතාවරු අතර වෙන්නත් පුළුවන්. කොහේ හරි පිනේ ස්වභාවයට කොහේ හරි තැනකට ඇදිලා. හැබැයි හොඳ සිහියෙන් මැරෙන කෙනාට සෝතානුදත සූත්‍රයේ දේවතානුස්සති වගේ භාවනාවල උගන්වනවා. තමන් කැමති තැන හිත පිහිටවල නින්දෙන් පිවිදියා වගේ එතන පහළ වෙන්න පුළුවන් කියන පින් කරපු කෙනාට. ඒ නිසා පිනයි බලවත්. පින් කරගන්න සිහිය රැක ගන්න. ඊළඟ දේ තමයි අපිට හොඳ සිහියක් තිබ්බොත් සිහිය රැකගෙන නම් අපි කරපු පින් කුසල් අපිට මරණ මංචකේ හරි බලවත් කරගන්න පුළුවන්. කවුරු හරි කනට කරලා හරි බුදුගුණ ටික කිව්වා සැනින් අපිට සිහි කරලා හිතලා හිතේ සද්ධාව බලවත් කරගන්න පුළුවන්. මම මේ වගේ පින් කරා මම මේ වගේ පින් කරා කියලා ඉස්සර මිනිස්සුන්ට පින් පොත් තිබ්බනේ. ඒ කරපු පින සිහි කළා සතුටෙන් බලවත් වෙනවා. හිතේ රැක ගන්නවා. හිතේ දියුණු කර ගන්නවා පින. ඒ නිසා පින සිහි කරන්න පින බලවත් වෙනවා. ඒ වගේමයි මතක තියාගන්න අකුසල් සිහි කර ඉන්න පුරුදු වුණොත් දන්නේම නැහැ අකුසල්ම බලවත් වෙලා ඔබේ මනස අකුසලයට අනුව හැඩ ගැහෙනවා. ඊට පස්සේ හිතට ගලාගෙන ඉන්නේ අකුසල්මයි. සමහර කොච්චර පින් කරත් පිනට වඩා අකුසලයේ පුරුදු වෙලා තියෙන අකුසල් හිතත්. දැන් ඔබ අහලා තියෙන කොසල් රජුරුවන්ගේ බිසවක් හිටියා ඔය වගේ. කෝසල මල්ලිකා විශාල පින් කරා. අසද්දෘශ්‍ය මහා දානි බුද්ධ ශාසනයේ විශාලම පින්කම. හැබැයි තමන්ගෙන් වෙච්ච වැරදි හැම වෙලෙම හිතා පසුතැවෙනවා. ඒක තමයි බන්දුල් මේ කෝසල මල්ලිකාවගේ දුර්වලතාවය. අයියෝ මම මේ වගේ පවක් කරා. මං ඉතින් ওই පින්කම් කරාට මම මේ වගේ පව් කරානේ කියලා පින නෙමෙයි හිතන්නේ. අකුසලයේ හිතලා බලවත් කරගත්තා. මරණ මංචකේ කරපු පින් යටපත් වෙලා ආසන්න අකුසලයක් හැටියට අකුසලයේ බලවත් වුණා.
දින 7ක් හරි දුගතියකට වැටුණා කියලා. අකුසල් බලවත් වෙලා. ඒ නිසා මතක තියාගන්න ඒවා අපේ දුර්වලතා. එක එක්කෙනාගේ දුර්වලතා. සමහරුන්ට කොච්චර කිව්වත් අකුසලයේ අතහරින්න කියලා අල්ලන්නේ ඒකමයි. දැන් බලන්න හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න. හිතෙනුත් පරණ වැරදි හිත ඉන්න එපා. හිතෙනුත් ඒවා අයින් කරන්න. එතකොට සිත කය වචනේ තුන් දොරින්ම අකුසල් වලින් වැළකිච්ච කෙනෙක්. කුසලස් උපසම්පදා. පුළුවන් තරම් පින් කරනවා කුසල් වඩනවා. කරපු පින් කුසල් හිතේ ඒක වඩනවා. පින හිතන්න හිතේ වැඩෙනවා. කුසලයේ හිතන්න කුසලයේ හිත තුල වැඩෙනවා. සචිත්ත පරියෝදපන. තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසන. අන්නේ අනුශාසනාව තුළ පිහිටලා කටයුතු කරන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මනුස්ස ජීවිතයේ වටිනාම දේ තමයි සිහිය. සිහිය රැක ගන්න දක්ෂ වෙන්න. හිත රැක ගන්න. සිහිමුලා නොවෙන්න නම් හොඳට සීල රකින්න, මෛත්‍රී භාවනාව වඩන්න, සිහිය රැකෙන ප්‍රධානම පින් ටික තමයි මෛත්‍රිය වැඩිමයි, සිල්වත්කමයි. ඊළඟට සතර සතිපට්ඨාන ආදී භාවනාවක යෙදෙන්න. එතකොට හොඳට සිහිය දියුණු වෙනවා. ඉන්ද්‍රියක් හැටියට බල ධර්මයක් හැටියට සිහිය වැඩෙනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සිහිය හොඳට දියුණු කරගෙන සතර සතිපට්ඨානි වඩාගෙන සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. එහෙමනම් පින්වතුනි ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබ රැස් කරගත් සියලු පින් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න.